අංශක 38 කෝණය. හරි. ඒ වගේම දැන් ඔයාලට පේනවා ඇති PQ කියන සරල රේඛාවට මෙතන හේතුව ප්‍රතිමුඛ කෝණ. මේ PQ කියන්නේ සරල රේඛාවක්. මේ PQ කියන සරල රේඛාවට මේ යටපැත්තේ තියෙනවා ඔයගලන්ට පේනවද බද්ධ කෝණ? ඒ බද්ධ කෝණ වල එකතු අංශක 180ක් කියලා අපි ඉගෙන ගත්තා. ඒක තමයි අපි පළවෙනියටම ඉගෙන ගත්ත ප්‍රමේය. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ වල එකතු අංශක 180ක් වේ. දැන් මේ A වල විශාලත්වය අපි දන්නවා අංශක 38යි කියලා. දැන් බලන්න මෙතන තියෙන්නේ සමාන කෝණ දෙකක්. අපිට B වල අගය තමයි හොයන්න තියෙන්නේ. එහෙනම් B එකතු කිරීම B 2යි B. එකතු කිරීම අංශක 38 සමාන වෙන්න ඕනි කීයටද පුතේ අංශක 180ට 180ට සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ නිසා. එහෙනම් මේ B වල අගය හොයන්න නම් මේ 180 ඉස්සෙල්ලා මේ අංශක 38 අඩු කරගන්න වෙනවා. අංශක 38 අඩු කරගන්න වෙනවා. අපි බලමු අඩු කරලා. බිංදුවෙන් 8ක් බෑ 10න් 8ක් අඩු වුණාම 2යි. මෙතන දැන් 7යි. 7න් 3ක් අඩු වුණාම 4යි. මෙතන 1යි. අංශක 142යි. 2යි B සමාන වෙන්නේ අංශක 142ට. දැන් දෙපැත්තම දෙකෙන් බෙදමු. එතකොට B වලට ලැබෙනවා පුතේ අපිට පිළිතුර අංශක 71යි කියලා. පිළිතුර අංශක 71යි B වල. බලන්න ඊළඟ රූප සටහන බලන්න ඔයගොල්ලන්ගේ ඊළඟ රූප සටහනේ මෙන්න මේ ආකාර රේඛා තුනක් තියෙනවා A B C D විදිහට A B C D E F hello Sir. Sir. කටුන ඔව් දැන් කටුන එකයි Sir. ඔව් කියන්න පුතේ අය රිසිට් මේ පාන්ට බන්දියට එන්න බැලුනේ. කාටද පවන්ටද මං ගෲප් එකට දාලා තියෙනවා කියන්නේ අලුත් පාස්කෝඩ් එක. ඒකෙන් try කරන්න කියන්නේ. link එකයි පාස්කෝඩ් එකයි දෙකම දාලා ඇති. ඔව්. link එකයි එයා ආවලු එන්න බැලුනේ. ඈ? එයා link එකෙනුත් ආවලු එන්න බැලුනේ. එහෙමනම් දැන් එයා අර ඉස්සෙල්ලා පන්තියකට විද්‍යා පන්ති වලට එහෙම සම්බන්ධ වෙලා තියෙනවා නම් ආයි මුලින් ඉඳන් අර ඒකේ තියෙන හිස්ටරි එක ක්ලියර් කරලා එන්න කියන්න. නැත්නම් ඒ ඇඩ්‍රස් මේ පිළිලා ඇත්තේ ඒකයි වැඩි. ආසර්. බලන්න මෙතන මේක P කෝණය. මෙයක් 2යි P. හරි. මේක ඡේදනය වෙලා තියෙන්නේ G වලදී. අපිට කියනවා මේකේ ඉංග්‍රීසි අක්ෂරයෙන් දක්වලා තියෙන කෝණවල විශාලත්වය තමයි අපිට හොයන්න තියෙන්නේ. කෝණේ අගේ අපිට හොයන්න තියෙන්නේ. එතකොට බලන්න මෙතන මේ EF කියන සරල රේඛාව, AB කියන සරල රේඛාව නේද? CD කියන සරල රේඛාව ඡේදනය වෙලා තියෙනවා මෙන්න මේ G කියන ලක්ෂයේදී. G කියන ලක්ෂයේ ඡේදනය වෙලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා ප්‍රතිමුඛ කෝණ. විශාලත්වයෙන් සමාන වෙන කෝණ. දැන් මෙයා 2යි P නම් මේ කෝණයක් 2යි P. මෙයා 2යි P නම් මේ කෝණයක් 2යි P. මේ P නම් මෙයක් P. දැන් ඕනම සරල රේඛාවක් මත පිහිටලා තියෙන බද්ධ කෝණ වල එකතුව අංශක 180ට සමාන කරන්න පුතේ. එතකොට අපි හිතමු EF කියන සරල රේඛාව ගත්තා කියලා. මේ EF සරල රේඛාව ගත්තොත් A මත පිහිටලා තියෙන බද්ධ කෝණ ටික තමයි මේ කෝණයෙන් පෙන්වන්නේ P 2යි P 2යි P. එතකොට මේ සියල්ලේම එකතුව සමාන වෙනවා පුතේ අංශක 180ට. සමාන වෙනවා අංශක 180ට. එතකොට බලන්න 2යි P වලට 2යි P එකතු වුනහම 4යි P. 4යි P වලට P එකතු වුනහම 5යි P. සමාන වෙනවා අංශක 180ට. දැන් දෙපැත්තම අපිට බෙදන්න පුළුවන් 5න්. එහෙනම් P වල අගය ලැබෙනවා අපිට 30 කීයද?
6යි කියනවා. අංශක 36යි. ඊළඟට බලන්න AB සරල රේඛාව වෙන්න තියෙනවා. CD සරල රේඛාව වෙන්න තියෙනවා. මෙන්න මේ විදිහට බෙදලා තියෙනවා. A B C D ABCD සරල රේඛා තමයි F වල F කෝණය නෑ F කියන්නේ මෙතනදී ඡේදනය වෙලා තියෙන ලක්ෂය විදිහට තමයි සලකලා තියෙන්නේ. N M M හරි. මෙතන E. දැන් බලන්න පුතේ මෙතන AB සහ CD කියන සරල රේඛා දෙක F වලදී ඡේදනය වෙලා තියෙනවා. අපි හොයන්න ඕනි N හා M කියන කෝණවල විශාලත්වය. දැන් ඔයාට හොයාගන්න පුළුවන් මෙතන CD කියන සරල රේඛාව මත පිහිටලා තියෙන බද්ධ කෝණ ටික ගත්තොත් මෙන්න තියෙනවා බද්ධ කෝණ ටික. ඔන්නේ බද්ධ කෝණවල එකතුව අංශක 180ට සමානයි නේද සරල රේඛාව මත පිහිටන නිසා. එතකොට M එකතු කිරීම M 2යි. එකතු කිරීම අංශක 90 සමාන වෙනවා අංශක 180ට. හේතුව ලියන්න ඉස්සරහින්. සරල රේඛාවක් මත පිහිටා ඇති බද්ධ කෝණවල එකතුව අංශක 180ක් නිසා. සරල රේඛාවක් මත පිහිටා ඇති බද්ධ කෝණවල එකතුව අංශක 180ක් නිසා. එමනම් 2m සමානයි 180න් අඩු කරනවා අංශක 90ක්. අපි දන්නවා 180න් 90ක් අඩු වුණාම අංශක 90යි. ඒ කියන්නේ m වල දෙගුණයට සමානයි. මේ දෙන්න එකතුව අංශක 90ට සමාන වෙනවා. එහෙනම් m වල අගය හොයන්න අපිට පුළුවන් දෙපැත්තම දෙකෙන් බෙදන්න. එහෙනම් m වල අගය ලැබෙනවා පුතේ අපිට අංශක 45යි කියලා. හරි. ඊළඟට බලන්න පුතේ මේකේ 4 වෙනි ගාන 8යි 2 අභ්‍යාසමාලාවේ 4 වෙනි ගාන. ඉස්තම් පුරවන්න තියෙන්නේ. මම රූප සටහන ඉස්සෙල්ලාම අඳින්නම්. මේ බලන්න. A B D E F C මෙයා A මෙයා B මෙයා C මෙයා D ඔන්න ඔහමයි තියෙන්නේ. ඔන්න ඒ විදිහට තමයි තියෙන්නේ. මේ බලන්න DE රේඛාව සහ BF රේඛා ඡේදනය වීමෙන් මේ ප්‍රතිමුඛ කෝණ දෙකක් තියෙනවා C හා D කියලා. ඒ වගේම AB රේඛාව සහ CD රේඛා ඡේදනය වීමෙන් ප්‍රතිමුඛ කෝණ දෙකක් තියෙනවා A හා B කියලා. ඒවා සමානයි කියලා අපි දන්නවා. දැන් මේක දීලා තියෙනවා A සමානයි B කියලා. හේතුව ඔයා කියන්න ඕනේ. මොකද්ද හේතුව පුතේ මේ කෝණ දෙක සමාන වෙන්නේ? මොකද්ද හේතුව? ප්‍රතිමුඛ කෝණ. ගොඩක් හොඳයි දුර. ඊළඟට D සමාන වෙන්නේ කාටද? D සමාන වෙන්නේ කාටද? කියන්නේ ඉක්මනට. C වලට. හේතුව වෙන්නේ මොකද්ද පුතේ? ප්‍රතිමුඛ කෝණ. මේකත් ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ නමුත් මේකේ දීලා තියෙනවා එතන හිස්තැන් දෙකක් තියෙනවා. මේකේ හිස්තැන් දෙකක් දීලා හේතුව දීලා තියෙනවා දත්තය කියලා. දත්තය දීලා තියෙන දෙයක්. මොකද්ද දීලා තියෙන්නේ මේකේ? A සමානයි D කියලා දීලා තියෙනවා. ඒක තමයි උතෙන්ට එන්නේ. A වලගේ D වලගේ සමානයි කියලා දීලා තියෙනවා. එම නිසා B සමාන වෙනවද නැද්ද? C වලට සමාන වෙනවද නැද්ද? වෙනවා. ඒකට හේතුව ප්‍රත්‍යක්ෂ එකට අනුව. මොකද්ද හේතුව? ප්‍රත්‍යක්ෂ එකෙන් කියවන්නේ සමාන රාශි වලට සමාන රාශි සමානයි කියලා. නැත්නම් එකම රාශි වලට සමාන රාශි සමානයි. මේ A හා D සමාන වෙනවා නම් B හා C අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. නිතින්ම සත්‍ය වේ. නිතින්ම සමාන විය යුතුයි. අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. සමාන අයට සමාන අය සමාන. ඊට පස්වෙනි එකේ බලමු. මෙයා R, මෙයා S, මෙයා T, මෙයා Q. මේක දීලා තියෙනවා D ඇති AB හා CD. සරල රේඛාවේ තවද රූපේ PR. hello ඔව් ඔයාලට සම්බන්ධ වෙන්න මේ ලින්ක් එකෙන් බලුවේ නැද්ද?
වැරදි කියනවා. මේ ඔයා සිම්පල් විද කැපිටල් විද ගැහුවේ? අනිත් ටික සිම්පල් නේ. එහෙමනම් පුළුවන් වෙන්න ඕනේ පුතේ. ID එක හරිද? ඔව්. නැත්තම් ලින්ක් එකෙන් ඔයා බැලුවේ නැද්ද? ෆෝන් එක ඔෆ් කරලා ඔන් කරලා ආයි බලන්න. හා. හරි. මේ බලන්න. මේකේ P සමානයි R කියලා කියන්නේ. P වලගේ R වලගේට සමානයි කියලා දීලා තියෙනවා. එහෙනම් S සමානයි Q කියලා පෙන්වන්න තියෙන්නේ. ලේසි අපිට ඒකයි. ඒකත් ලේසි. මට කියන්නකො මේකේ දීලා තියෙන දේවල් ටික සමාන ඔයගලගේ දැනුමෙන් මට කියන්න. දැන් ඉගෙනගෙන තියෙන සම්බන්ධය ඇසුරෙන් මට කියන්න පුතේ මෙතන සමාන කෝණ මොනවද තියෙන්නේ කියලා. ඉක්මනට කියන්න. R සමාන වෙන්නේ කාටද? S වලට. හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. හරියට හරි. ප්‍රතිමුඛ කෝණ. R සමාන වෙන්නේ S වලට, හේතුව වෙන්නේ ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ P සමාන වෙන්නේ කාටද? P සමාන වෙන්නේ කාටද? Q වලට. හේතුව වෙන්නේ මොකද්ද? ඒකත් ප්‍රතිමුඛ කෝණ. දීලා තියෙන්නේ මොකද්ද? P සමානයි R කියලා. දත්තේ දීලා තියෙනව නේද? ගානේ දීලා තියෙනව නේද? P R වලට සමානයි කියලා. එහෙමනම් P වලගේ R වලගේට සමාන වෙනවා නම් මේ දෙන්න සමාන වෙනවද නැද්ද S වලගේ Q වලගේට? සමානයි. එම නිසා S සමානයි සමාන වෙනවා. ඔව් සමාන වෙනවා. හරි. දැන් අපි එදා ඉගෙන ගත්තා සරල රේඛා දෙකක් තිර්යක් රේඛාවකින් ඡේදනය වුණාට පස්සේ පුතේ හැදෙන කෝණ වර්ග තුනක් ගැන. සරල රේඛා දෙකක් තිර්යක් රේඛාවකින් ඡේදනය වුණාම හැදෙන කෝණ වර්ග තුනක් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. මොනවද මේ කෝණ වර්ග තුන? මෙන්න සරල රේඛා දෙක අපි මේ විදිහට ගත්තොත් මේ A B C C D E F කියලා ගන්නවා. මේ A B C D මේ ලක්ෂ්‍ය වටා තියෙන කෝණ ටික E F G H කියලා ගත්තොත් බලන්න මෙතන AB සහ CD කියන්නේ පුතේ සරල රේඛා දෙක. ඒ සරල රේඛා දෙක මේ EF කියන රේඛාව මගින් අපි දන්නවා සරල රේඛා දෙකක් හරි කිහිපයක් හරි. තවත් රේඛාවකින් ඡේදනය වුණොත් අන්නේ ඡේදනය වෙන රේඛාවට කියනවා පුතේ අපි තිර්යක් රේඛාවක් කියලා. එතකොට ඔයාලා මට කියන්න මෙතන AB සහ CD රේඛා ඡේදනය වෙලා තියෙන්නේ මොන රේඛාවෙන්ද? මෙන්න මේ රේඛාවෙන්. මොකක්ද යාගේ නම? EF. අන්නේ EF කියන රේඛාවෙන් ඡේදනය වුණා නම් ඒ EF කියලා කියන්නේ තිර්යක් රේඛාව. එතකොට මේ සරල රේඛා දෙකක් තිර්යක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන කෝණ වර්ග තුනක් අපි ඉගෙන ගත්තා. මොනවද මේ කෝණ වර්ග තුන? අන්න හරි. කියන්නේ දැන් මතක් වෙනවා. අනුරූප කෝණ. අනුරූප කෝණ, අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ. හරි. අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ. හරි. පුතේ මට කියන්න බලන්න අනුරූප කෝණ යුගල මෙතන තියෙන දැන් ඔයාලා හඳුනනවද බලන්න මම මේ හදන්නේ. අනුරූප කෝණ. කෝණ යුගල ටික කියන්න මට මෙතන තියෙන කෝණ ටික නම් කරලා කියන්න. අනුරූප කෝණ වලදී අපි ගත්තේ අර ඔයාලට මතක ඇති මේ කුරුල්ලෙක් එහෙම ඉගෙනගෙන ආකාරය නේද අපි ගත්තේ. ලයිට් කම්බි දෙක වහලා ඉන්න. නැවතිලා ඉන්න කුරුල්ලෝ දෙන්නෙක් ඉගිල්ලා එනකොට ඒගොල්ලෝ එකම පැත්තට ඉගිල්ලා යන්නේ කියලා මම ඔයගලන්ට කියා දුන්නා නේද? ඔව්. මට කියන්නකෝ දැන් බලන්න මෙතන තියෙන මේ ලක්ෂයේ තියෙන කෝණයට අනුරූප වෙන්නේ මේ ලක්ෂයේ මොන කෝණයද කියන එක? A සමානයි A වලට A හා E. තව D හා E H, ගත්තොත් අනුරූපයි. D හා H, හා F හරියට හරි. B කෝණයට F කෝණය අනුරූපයි. හරි. තව D හා F, E හා G නේද? C
C හා G ඔව් E හා H අන්න ඒක නේද? එතකොට A වලට E අනුරූප කෝණ වෙනවා. B වලට F අනුරූප කෝණ වෙනවා. C වලට G අනුරූප කෝණ වෙනවා. D වලට H අනුරූප කෝණ වෙනවා. ඊට පස්සේ ඒකාන්තර කෝණ මොනවද? දැන් ඔයාලට මතක ඇති. ඒකාන්තර කෝණ අර කෝණ ගණන් ගියේ දෙන්න එක කතන්දරේ එතන තිබුණේ. කියන්න බලන්න. දැන් තේරෙනවද? C වලට කවුද ඒකාන්තර කෝණ උනේ? දැන් නැතු වෙන්නේ ඒකයි. ඈ? C හා G. ඔව්. C හා G ද E ද? C හා E. තව A හා G. ඒ වගේ කියන ළමයට හොඳට පැහැදිලිව පේනවා ඇති. කවුරුද කියන්නේ ඉක්මනට? D D හා G වලට E. ඊට පස්සේ ඔයාලට තේරෙනවද ඔක? D හා G ඒ නැට මේ ඉක්මනට D හා කවුද? G එහෙ තියෙන F එන්නේ G එනවද? G ආවොත් අතෙන්දි බලන්න පොළොව යට ඉන්න වෙන්නේ මිනිස්සෙට වලක් කපාගෙන බහැලා. මේ පොළොව කියලානේ ගත්තේ අපි. නේද? එතකොට උඩනේ ඉන්න ඕනේ. එහෙනම් D හා F. D හා F. මේකේ ඔයගලන්ට පේනවද මෙන්න මේ අකුර? ඉංග්‍රීසි ඕඩියේ අකුර. මේ මොන අකුරද? මොන අකුරද? Z අකුරේ හැදී. එතකොට මේ Z අකුරේ තියෙන මෙන්න මේ රේඛා දෙක අතර කෝණය තමයි කෝණ යුගලය තමයි ඒකාන්තර කෝණ වෙන්නේ. කෝණ යුගලය තමයි ඒකාන්තර කෝණ වෙන්නේ. හරි. එතකොට මේ පැත්තට ගත්තොත් මේ Z අකුර අනිත් පැත්තට ගත්තා. C හා E. පැහැදිලිද? හරි. ඊට පස්සේ මිත්‍ර කෝණ. මිත්‍ර කෝණ මොනවද තියෙන්නේ? කියන්න බලන්න. නේද? සිග්නල් නැති හින්දා. මිත්‍ර කෝණේ මොන හැඩයකටද අපි තියෙන්නේ? කොහොමද? මිත්‍ර කෝණවලදී C අකුරේ හැඩය. කොහොමද? බලන්න මෙන්න මේ ආකාරයට පිටන්නේ මොන කෝණද කියලා. D හා E. D හා E. C හා F. G හා F E මේ පොඩි පොඩ්ඩක් C හා G හා F F. අන්න හරි. C හා F. හරි. අනුරූප කෝණ වලට අපිට ගන්න පුළුවන් ඉංග්‍රීසි අකුර තමයි F අකුරේ හැඩය. මේ F අකුරේ හැඩය. ඒක පිළිගන ආකාර තියෙනවානේ කීපයක්ම නේද? හතරක්ම තියෙනවානේ ආකාර. ඔය මේ ඔය නේද? ඈ මේ විදිහට පිළිගන ආකාර හතරක්ම තියෙනවානේ ඒක නේද? ඒ නිසා අපි නිවැරදිව හඳුනා ගැනීම කරගෙන ඉන්න ඕන. දැන් අපි මේ අද ඉගෙන ගන්න යන්නේ පුතේ අද අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ ඒකාන්තර කෝණ අනුරූප කෝණ මිත්‍ර කෝණ අතර සම්බන්ධය මම ඕගොල්ලන්ට පුංචි නිර්මාණයක් පෙන්නනවා. ඔන්න බලා ගන්න දැන් ඈ මොකද ඒ උනේ? අපෝ තේරෙන්නේ නැහැ. ඔයාලට හරි ඔන්න බලා ගන්න පුතේ. නෑ සිග්නල් නැති හින්දා ඔක පෙනේ. පේනවද මගේ මේ රූපය? ඔන්න ඉපොබන්දර පේන්නද? පේනවද මේක? උඹ පේනවා පේනව නේද? ඔව් සර් හරි. දැන් ඔන්න බලන්න මම මේ රේඛාවට සමාන්තරව ගමන් කරන රේඛා මම නිර්මාණය කරනවා. ඔන්න බලන්න. ඔන්න එක සමාන්තර රේඛාවක්. ඒ කියන්නේ මේ රේඛාවට ඉඳන් මෙන්න මේ රේඛාවට තියෙන කෙටිම දුර කොතනදි ගත්තත් සමානයි පුතේ. කොතෙන්දි ගත්තත් සමානයි. තවත් රේඛාවක් නිර්මාණය කරනවා. ඔන්න බලන්න තවත් රේඛාවක් මම නිර්මාණය කරනවා. මෙන්න බලන්න මම තවත් එකක් නිර්මාණය කරනවා. පල්ලෙහා පැත්තෙනුත් නිර්මාණය කරා. දැන් බලන්න මම අර මුලින් නිර්මාණය කරපු මේ රේඛාවට රේඛා ඛණ්ඩයට
සමාන්තර වෙන රේඛා තුනක් මෙතන තියෙනවා. මේ තියෙන එකක්, මේ තියෙන අනිත් එක, මේ තියෙන අනිත් එක. ඒක රේඛා මෙතන සමාන්තර රේඛා හතරක් තියෙනවා. හතරක් තියෙනවා. හරි. දැන් බලන්න ඊළඟට මම නිර්මාණය කරා තීරයක් රේඛාවක්. බලන්න මේ තීරයක් රේඛාව මගින් මේ රේඛා හතරම ඡේදනය වෙලා ගිහිල්ලා තියෙනව නේද? මේ රේඛා හතරම ඡේදනය වෙලා තියෙන නිසා අපි කියනවා මෙන්න මේ රේඛාවට තීරයක් රේඛාවක් කියලා. තීරයක් රේඛාවක් කියලා කියනවා පුතේ. තීරයක් රේඛාවක් කියලා කියනවා. බලන්න දැන් අපි බලමු මේ කෝණ අතර මේ රේඛා දෙකක් ඡේදනය වෙලා මේ තීරයක් රේඛාවත් එක්ක මේ රේඛාව ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කෝණයේ විශාලත්වය බලමු. මේ රේඛාවත් එක්ක මේ රේඛාව ඡේදනය වීමෙන් සෑදෙන අනුරූප කෝණයේ විශාලත්වය මේ කෝණයට මේ කෝණය අනුරූපයි. මේ කෝණයට මෙන්න මේ කෝණය අනුරූපයි. මේ කෝණයට මේ කෝණය අනුරූපයි. එතකොට මෙතන මේ කෝණය මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණය මේ කෝණය ගත්තාම අනුරූප කෝණ වෙනවද නැද්ද? හරි. බලන්න මෙන්න මේ කෝණයේ විශාලත්වය මේ රේඛා දෙක අතර කෝණයේ විශාලත්වය තමයි මේ තියෙන්නේ. මේ රේඛා දෙක අතර කෝණයේ විශාලත්වය තමයි පුතේ මේ තියෙන්නේ. 53.76. මම මෙයාගෙත් ගත්තා. එයාගේ විශාලත්වයත් 53.76. මම තව එකක් ගන්නවා. එයාගෙත් 53.76. මේ විශාලත්වය සමානයි. දැන් ඔයාලට පේනවා ඇති පුතේ මේ අනුරූප කෝණ හතරම විශාලත්වයෙන් සමාන වෙන විදිහට තමයි මම මේ රේඛා හතර නිර්මාණය කරලා තියෙන්නේ. රේඛා හතර නිර්මාණය කරලා තියෙන්නේ. දැන් බලමු මෙන්න මේ රේඛාවේ ඉඳන් මේ රේඛාවට තියෙන කෙටිම දුර. මේ රේඛාවේ ඉඳන් මේ රේඛාවට තියෙන කෙටිම දුර. මේ රේඛාවේ ඉඳන් මේ රේඛාවට තියෙන කෙටිම දුර. ඒ කියන්නේ අපි මේ රේඛා දෙක අතර ගත්තොත් ඕනෑම තැනකදී සහ මේ රේඛා දෙක අතර ගත්තොත් ඕනෑම තැනකදී සහ මෙන්න මේ රේඛා යුගලයේ අතර ගත්තොත් ඕනෑම තැනකදී තියෙන කෙටිම දුරවල් ටික ගැන තමයි දැන් අපි හොයලා බලන්න යන්නේ. මේ බලන්න. මේ බලන්න. මේ වගේ ලක්ෂයකින් නුම් ගන්නවා. තේරෙනවද? මේ බලන්න පුතේ දැන්. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මේ රේඛා දෙක අතර තියෙන කෙටිම දුර. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරත් මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරත් අතර සම්බන්ධයක් තමයි දැන් අපි හොයන්න යන්නේ. මම දැන් ඔන්න බලන්න රේඛා දෙක අතර කෙටිම දුර තමයි හොයන්න යන්නේ. මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට. මේ තියෙන දුර 2.62 කියලා ඔන්න වෙන්න. මේ දෙන්න අතරත් බලමු. මේ ලක්ෂ දෙක අතර. ඔව්. ඒකෙත් අපි ගත්තොත් මෙන්න මේ ආකාරයට පේනවා නේද හැමෝටම? පේනවා සර්. හරි. ඊළඟට බලමු අපි මෙන්න මේ ලක්ෂයේ ඉඳන් මෙන්න මෙතෙන්ට තියෙන දුර මේ රේඛා දෙක අතර
මම ඒකෙත් ලක්ෂයක් ගන්නවා. මෙතන ඉඳන් මෙන්න මෙතන මේ රේඛා දෙක ඡේදනය වෙන්න. මේ දෙන්න අතරත් ගන්නවා මම. හරි. මේ හරියටම මේක අතරත් ගන්නවා. මේ අතරත් ගන්නවා. ඔය බලන්න ඔය ලක්ෂ අතර තියෙන කෙටිම දුර අපි බලමු දැන්. ඔයලා බලන්න යන්න. මේකයි මේකයි අතර. 2.74. එකයි මේකයි අතර. 2.74. මෙයයි මෙයයි අතර 1.47. මෙයයි මෙයයි අතර. මෙන්න මෙතන මේ ලක්ෂය මම තියලා තියෙන තැන වෙනස් පුතේ. බලන්න. ඔන්න තෙන්ට එන්න ඕනේ හරියටම. හරි? හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ රේඛා යුගලයක් අතර ගත්තොත් කෙටිම දුර සමාන වෙලා තියෙනවා. කෙටිම දුර සමානයි. මේ තියෙන කෝණ පුතේ අනුරූප කෝණ. අපි මේ තීරයක් රේඛාව ඇසුරෙන් ගත්තොත් මේ තියෙන කෝණ අනුරූප කෝණ. අනුරූප කෝණ සමාන වෙලා තියෙනකොට මේ රේඛා අතර පරතරය සමානයි. රේඛා අතර පරතරය සමානයි. රේඛා අතර පරතරය සමානයි කියන්නේ ඒ රේඛා එකිනෙකට සමාන්තර වෙනවද නැද්ද? එකිනෙකට සමාන්තර වෙනවද නැද්ද? මේ බලන්න. මේ බලන්න. මෙන්න තීරයක් රේඛාව මේ කෝණය අංශක 50 වුණා නම් මේ කෝණයත් අංශක 50 වෙන විදිහට තමයි මම අනුරූප කෝණ සමාන වෙන විදිහට තමයි මම නිර්මාණය කරගත්තේ. එහෙම වෙනවා නම් මේ රේඛා දෙක අතර තියෙන කෙටිම දුර ඕනෑම ස්ථානයකින් ගත්තොත් අපි හිතමු සෙන්ටිමීටර් 5යි කියලා. මේ අතර තියෙන දුරක් කීය දෙන්න ඕනේ? සෙන්ටිමීටර් 5යි. එහෙමනම් මේ අනුරූප කෝණ දෙකක් සමාන වෙනවා නම් රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන අනුරූප කෝණ යුගලයක් සමාන වෙනවා නම් මේ රේඛා දෙක අනිවාර්යයෙන්ම එකිනෙකට සමාන්තර වෙනවා. මෙයා AB මෙයා CD කියලා ගත්තොත් මේ EF කියන්නේ තීරයක් රේඛාවක් වෙනවා නම් එම නිසා AB සමාන්තර වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම CD රේඛාවට. අනුරූප කෝණ සමාන වේ නම් මේ රේඛා දෙක එකිනෙකට සමාන්තර වෙනවා. දැන් බලමු අපි ඊළඟට ඒකාන්තර කෝණ ගැන. බලන්න. ඒකාන්තර කෝණ ගැන බලමු. ඒකාන්තර කෝණ කියන්නේ මෙන්න මේ කෝණය අංශක 120ක් වෙනවා නම් මේ කෝණයත් අංශක 120ක් වෙනවා නම් මේ රේඛා දෙක එකිනෙකට සමාන්තර වේද නොවේද කියලා දැන් අපි හොයලා බලමු. මේවා ඒකාන්තර කෝණ. ඔය ඒකාන්තර කෝණ ඔය තියෙන්නේ. හරි. දැන් බලමු මේක. අපි ඒකාන්තර කෝණ අතරත් බලමු සම්බන්ධය. මච්චර ගන්න මම ඒකේ මම මේ රේඛාවට සමාන්තරව ගමන් කරන රේඛාවක් නිර්මාණය කරනවා. ඔන්න නිර්මාණය කරා. ඒ වගේම මම ගන්නවා දැන් මේ තීරයක් රේඛාවක්. ඔන්න තීරයක් රේඛාවක් ගත්තා. හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ඒකාන්තර කෝණ තියෙනවා. මම ඒකාන්තර කෝණ යුගලයකුත් නිර්මාණය කරගන්නවා. සමහර ස්ක්‍රීන් එක වෙන්නේ මම පෙන්නන්න. නෑ නේද? මම පෙන්නන්න. මම ඒක ෂෙයා කරන්න. හරි. මේ බලන්න. ඔන්න රේඛා ඛණ්ඩයක් තියෙනවා. ඒ රේඛා ඛණ්ඩයට සමාන්තරව ගමන් කරන රේඛාවක් තමයි මේ මම නිර්මාණය කරලා තියෙන්නේ. මට ඒක ඕනනම් මම ඔන්න බලන්න මම ආයෙත් ඒක නිර්මාණය කරලා පෙන්නනවා.
මේ රේඛා ඛණ්ඩයට මට සමාන්තරව ගමන් කරන රේඛාවක් තමයි මේ නිර්මාණය කරන්න යන්නේ. මෙන්න මේ රේඛාවට. මෙන්න රේඛා ඛණ්ඩේ මුලින් ඉඳන් අපි බලමු. හරි. දැන් මෙයාට සමාන්තරව ගමන් කරන රේඛාව තමයි මම නිර්මාණය කරන්න යන්නේ. ඔන්න නිර්මාණය කරලා සමාන්තරව ගමන් කරන රේඛාව. දැන් ඔයාලට මේක කොටු ජාලයක් මත ඇඳලා තියෙන නිසා පේනවා ඇති පරතරයේ සමානයි කියන එක. පරතරයේ සමානයි කියන එක දැන් ඔයාලට පේනවා. නේද? හරි. දැන් මම තීරයක් රේඛාවක් නිර්මාණය කරනවා මේ රේඛා දෙකම ඡේදනය වෙන විදිහට. පේනව නේද පුතේ මම මේ කරන සියලු නිර්මාණ? පේනවා. හරි. මේ තීරයක් රේඛාවෙන් මම ඔන්න නිර්මාණය කරා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ Z අකුර හැඩයට ගත්තොත් ඒ කෝණ ඒකාන්තර කෝණ කියලා තමයි හඳුන්වන්නේ. මෙන්න මේ කෝණය මෙන්න මේ කෝණයට මේ කෝණය තමයි ඒකාන්තර කෝණ වෙන්නේ. අපි බලමු ඒව සමාන වෙනකොට මොකද වෙන්නේ කියලා. ඒ කෝණවල විශාලත්වය. මේක මෙයත් එක්ක මෙයා. ඔන්න කෝණය. ඔන්න කෝණය. ඊට පස්සේ මෙයත් එක්ක මෙයා. sorry. මෙයත් එක්ක මෙන්න මේ කෝණය. මෙන්න මේ රේඛාව දක්වන කෝණය. මේක ඒක අනුරූප කෝණ. එක පොයින්ට් එකක් තියෙනවා. හරි. මේ බලන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙතන මෙන්න මේ කෝණය 121.26යි මේ කෝණයත් අංශක 121.26යි. මේ ඒකාන්තර කෝණ දෙක සමාන වෙනවා නම් මේ රේඛා දෙකත් අනිවාර්යයෙන්ම සමාන්තර වෙනවා. රේඛා දෙක අනිවාර්යයෙන්ම සමාන්තර වෙනවා. අපි බලමු මේක නවත්තන්න. මේ ඒකාන්තර කෝණ දෙක සමාන නිසා මේ AB රේඛාවට CD රේඛාව සමාන්තර වෙලා CD රේඛාව සමාන්තර වෙලා. පැහැදිලි නේද? ඔයගලන්ට ඇහුණා නේද ඒක? හරි. ඇහුණා සර්. හරි. ඒ වගේම දැන් අපි බලමු ඊළඟට මිත්‍ර කෝණ යුගලයක් අතර සම්බන්ධය මොකක්ද වෙන්නේ කියලා. මෙන්න රේඛාව මෙන්න අනික් රේඛාව මෙන්න තීරයක් රේඛාව. මේ රේඛා දෙක ඡේදනය වීම නිසා සෑදෙනවා මේ මිත්‍ර කෝණ. මේ කෝණයට මෙන්න මේ කෝණයේ මිත්‍රයි. C අකුරේ හැඩය තියෙන්නේ. මේ C අකුරේ හැඩය තියෙන්නේ. මේ කෝණයේ අංශක 120ක් වෙනවා නම් මෙන්න මේ කෝණයේ අංශක 60ක් වෙනවා නම් ඔය කෝණ දෙකේ එකතුව කීයටද සමාන වෙන්නේ? එකතුව 120ට 60ක් එකතු වුණාම කීයද පුතේ? අංශක 180යි. බලන්න මේ මිත්‍ර කෝණවල එකතු අංශක 180ක් වෙනවා නම් මේ රේඛා දෙක එකිනෙකට සමාන්තරයි කියලා අපි සලකනවා. රේඛා දෙක එකිනෙකට සමාන්තරයි කියලා අපි සලකනවා. හරි. එහෙමනම් මේක වෙනස් වෙන්නේ නෑ පුතේ මොනම අවස්ථාවකදීවත්. මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ?
රේඛා දෙක සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන අනුරූප කෝණ යුගලයක් සමාන නම් හෝ එකක් හරි හොඳේ එක අනුරූප කෝණ යුගලයක් හරි සමාන වෙනව නම් හරි ඒකාන්තර කෝණ යුගල එකක් හරි සමාන වෙනවා නම් මිත්‍ර කෝණ යුගල එකක හරි එකතු අංශක 180ක් වෙනවා නම් මෙන්න මේ රේඛා යුගලය එකිනෙකට සමාන්තර වෙනවා කියලා අපි හඳුන්වනවා. ලියාගන්න මෙන්න මේ විදිහට ලියාගන්න අනුමාත්‍රිකාවල් ලියාගන්න සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ කියලා. අනුමාත්‍රිකාව ලියාගන්න සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ කියලා. මෙහෙම ලියාගන්න ප්‍රමේය කියලා ලියාගන්න සරල රේඛා දෙකක් තීර්යක් රේඛාවකින් ඡේදනය වූ විට සෑදෙන රෝමිලක්කම් අංක 1 ඊට යටින් ලියාගන්න. අනුරූප කෝණ යුගල් එකක් අනුරූප කෝණ යුගලයක් සමාන නම් හෝ අනුරූප කෝණ යුගල එකක් සමාන නම් හෝ රෝමිලක්කම් අංක 2 ඒකාන්තර කෝණ යුගලයක් සමාන නම් හෝ රෝමිලක්කම් අංක 3 මිත්‍ර කෝණ යුගලයක එකතුව අංශක 180ක් වේ නම් මිත්‍ර කෝණ යුගලයක එකතුව අංශක 180ක් වේ නම් ඇහෙනවද? මිත්‍ර කෝණ යුගලයක එකතු අංශක 180ක් වේ නම් ඇහෙනවද පුතේ?